ආයුබෝවන් ළමයි මම දැන් කරන්න හදන්නේ අපි පහුගිය දවසේ ලියපු ගණිතයේ පේපර් එක පළවෙනි පේපර් එක සාකච්ඡා කරන්න තමයි හදන්නේ මේක සාකච්ඡා කරාට පස්සේදී ඔයාලට දෙවෙනි පේපර් එකත් මම ලබා දෙනවා ඊළඟට දෙවෙනි පේපර් එකත් හරියටම වෙලාව අරගෙන ලියන්න ඕන මේකේ නම් දෙක කොටසේ ප්‍රශ්න පහක් විතරයි දාලා තියෙන්නේ තෝරගන්න ප්‍රශ්න දීලා නැහැ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියන විදිහට ඊළඟ පේපර් එකේ නම් ප්‍රශ්න 7ක්ම දානවා හැබැයි ඒකත් ඔයාලට තෝරගන්න දෙන්නේ නැහැ මොකද ඔයාලට ගොඩක් වෙලාව ඉතිරි වෙනවනේ. අන්නේ ඉතිරි වෙන වෙලාවේ ඉතිරි වැඩිපුර දීලා තියෙන ප්‍රශ්න ටිකත් ලියන්න. විභාගෙදී තෝරගන්න ප්‍රශ්න ලැබෙන්නත් පුළුවන්. පළවෙනි වාර විභාගෙ නිසා නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මොන දෙයකටත් ලෑස්ති වෙන්න ඕන නිසා අපි ඒ පේපරේදීත් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියමු. අනිත් එක ඔයාලා ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියනවා කියන්නේ ඒ හැම ප්‍රශ්නයකටම පොඩි හරි සූදානම් වීමක් කලින් සූදානම් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රශ්න හතරටම ඒ පේපර් එකේදී උත්තර ලියන්න. මේක දැන් ලියපු පේපර් එක අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ එක කොටසේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ සුළු කරන්න කියලා ප්‍රශ්නයක්. 8 එකතු කිරීම වරහන් ඇතුලේ තියෙනවා 7 අඩු කිරීම 4. වරහන් ඇතුලේ තියෙනවා 7 අඩු කිරීම 4 බෙදීම 3 කියලා. ඔන්න දැන් මේකේ ගණිත කර්ම කීපයක්ම තියෙන ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ වගේ එකකදී අපි මුලින්ම වරහන් සුළු කරනවා. ඊළඟට බෙදීම ගුණ කිරීම කියන දෙක තමයි සුළු කරන්නේ. අවසානයේදී එකතු කිරීම සහ අඩු කිරීම කරනවා. එතකොට මේකේදී නම් අපිට මුලින්ම කරන්න පුළුවන් වරහන් සුළු කරන එක. එතකොට 8 කියන එක ඒ විදිහටම ලියාගත්තා. 8 එකතු කිරීම මේ විදිහටම ලියාගත්තා. 7න් 4ක් අඩු කරාට පස්සේ 3යි. ඔන්න දැන් 3 බෙදීම 3. 3 බෙදීම 3. ඊළඟට දැන් ඔන්න එකතු කිරීම සහ බෙදීමක් තියෙන එක. එතකොට අපි දන්නවා බෙදීම තමයි මුලින් කරන්න ඕනේ. එකතු කිරීම කොටස ඒ විදිහටම ලියාගත්තා. 8 එකතු කිරීම මේ විදිහටම ලියාගත්තා. 3 බෙදීම 3. 3 බෙදීම 3 නම් 1යි. එතකොට 8යි 1යි එකතු වුණාට පස්සේදී උත්තරේ 9ක් විදිහට අපිට ලැබෙනවා. උත්තරේ 9ක් විදිහට ලැබෙනවා. හරි. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ සුළු කරන්න කියලා ගැටලුවක්ම තමයි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු කරන්න කියලා එකක්මයි. දෙවෙනි ප්‍රශ්නේදී තියෙනවා වරහන් ඇතුලේ මුලින්ම පටන් ගන්න දෙනවා වරහනක් තියෙන්නේ. 9 එකතු කිරීම 6. 9 එකතු කිරීම 6 ගුණ කිරීම 3. ඔන්න 9 එකතු කිරීම 6 ගුණ කිරීම 3 එකෙන් අඩු කරනවා 8 අඩු කිරීම 3 වරහන් ඇතුලේ තියෙනවා ගුණ කිරීම 6. උන්වයාගේ ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. එතකොට මේකෙදී අන්න වරහන් දෙකක් තියෙනවා. අපිට පළවෙනි පිළියෙම වරහන් ටික සුළු කරගන්න පුළුවන්. 9යි 6යි එකතු වුණාට පස්සේදී 15යි. 15 ගුණ කිරීම 3. ඔන්න ඊළඟට තියෙන අඩු කිරීමක් 8න් 3ක් අඩු කරාට පස්සේදී 5යි. 5 ගුණ කිරීමක් ආපහු තියෙනවා 6. ඔන්න ඒ විදිහ තමයි තියෙන්නේ. දැන් අපිට ගුණ කිරීම දෙකකුයි අඩු කිරීමකුයි තියෙන්නේ. ඒකට අපි දන්නවා ඊළඟට ගුණ කිරීම ඒවා ටික තමයි අපි සුළු කරන්න ඕන කියලා. 15 සරත් 3 නම් 45යි. 45න් අඩු කරනවා 6 වරක් 5 නම් 30යි. එතකොට 15න් 45න් 30ක් අඩු වුණාට පස්සේදී උත්තරේ 15ක්. උත්තරේ එන්නේ 15ක්. ඔන්න මේ විදිහට දෙවෙනි ප්‍රශ්නෙත් අපි උත්තරේ හෙව්වා. මේ ප්‍රශ්න දෙක නම් ගොඩක්ම හොඳට හදලා තියෙනවා. ඇත්තටම ලේසි ගැටලු දෙකක්. පොන්චි දෙයයි මතක තියාගන්න තියෙන්නේ. මෙන්න මේ එන පිළිවෙල මොකද? මුලින්ම සුළු කරන්නේ වරහන, ඊළඟට ගුණ කිරීම බෙදීම, ඊළඟට එකතු කිරීම අඩු කිරීම. ඔන්න ඔය දේවල් ටික මතක තියාගත්තා නම් මේ වගේ සුළු කිරීමේ ගානක් ලේසියෙන්ම හරිම උත්තරයට යන්න පුළුවන්. සුළු කිරීමේ දෝෂ සිද්ධ කරන්නේ නැත්තම්. ඔයාලට ඇතින් නිතරම වෙන වැඩක් කරද්දී තමයි සුළු කිරීමේ දෝෂ. සමහර වෙලාවට වේගය වැඩි නිසා ඔයාලා දන්නේම නැතුව මේ වගේ සුළු කිරීම වරද්දනවා. ඒකෙන් අවසාන උත්තරේ වරදින්න පුළුවන්. එහෙම කරේ නැත්තම් ගොඩක් ලේසියෙන් මේ උත්තර ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1493 ක්‍රිස්තු වර්ෂ 1493 අයත් වන සියවස සහ දශකය. 1493 අයත් වන සියවස සහ දශකය. 1493 සියවස ගැන මුලින්ම දශකය ගැන කතා කරන්න ළමයි. දශකය ගැන කිව්වොත් අවසාන ඉලක්කම බිඳුව නෙමෙයි. සංඛ්‍යාවේ අන්තිමටම තියෙන ඉලක්කම බිඳුව නෙමෙයි. ඒ නිසා මේ අන්තිම ඉලක්කමට කලින් කියන ඉලක්කම් තුනට 149ට එකක් එකතු කරා නම් අපිට
දශකය හොයාගන්න පුළුවන්. දශකය හොයාගන්න පුළුවන් මේ 149ට එකක් එකතු කරලා 150 වෙනි දශකය කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට සියවස ගණිතය. සියවස ගණිතය නම් අන්තිම ඉලක්කම් දෙකම බලනවා. අන්තිම ඉලක්කම් දෙක බිංදු දෙකක් නෙවෙයි තියෙන්නේ. බිංදු දෙකක් නෙවෙයි නිසා මේකෙදි අපි ඊට කලින් තියෙන 14 කියන එකට එකක් එකතු කරලා ඉවර වෙලා 15 වෙනි සියවස විදියට ගන්නවා. 15 වෙනි සියවස විදියට ගන්නවා. 150 වෙනි දශකය 15 වෙනි සියවස. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණේ සමමිතික අක්ෂය අඳින්නලු. මොන දැන් සමපාද ත්‍රිකෝණයක් තමයි දීලා තියෙන්නේ. ළමයි සමපාද ත්‍රිකෝණයක් දුන්නාම නම් මේ පාද තුනේම දිගවල් සමාන නිසා අපිට අඳින්න පුළුවන් සමමිතික අක්ෂ තුනක් තියෙනවා ඇත්තටම. අපිට දෙලින්ම මේ විදිහේ සමමිතික අක්ෂයක් අඳින්නත් පුළුවන්. මේ විදිහට අඳින්නත් පුළුවන්. නිකන් නැත්නම් මේ විදිහට සමමිතික අක්ෂ අඳින්නත් පුළුවන්. මේ ආකාර තුනටම. ඒ කියන්නේ මේ ශීර්ෂ තුනේ ඉඳන්ම එක් එක් බාහුවේ මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව සමමිතික අක්ෂයක් වෙනවා. ඒ විදිහට සමමිතික අක්ෂ තුනක් සමපාද ත්‍රිකෝණයක නම් අපිට නිර්මාණය කරන්නට පුළුවනි. හරි ඊළඟ ගැටලුවට ගියාට පස්සේදී p සමානයි 12ට අඩු ප්‍රථමක සංඛ්‍යා. මෙම කුලකය වෙන් රූපයක දක්වන්නලු. p සමානයි 12ට අඩු ප්‍රථමක සංඛ්‍යා. ඔන්න දැන් වෙන් රූපයකයි දක්වන්න කියලානේ. වෙන් රූපයක දක්වන්න කිව්වහම මුලින්ම මේ ඉංග්‍රීසි දීලා තියෙන ඉංග්‍රීසි අක්ෂරයෙන්ම අපි මේ කුලකය නම් කර ගන්නවා. p අකුරෙන් තමයි තියෙන්නේ. 12ට අඩු ප්‍රථමක සංඛ්‍යා. මොනවද ළමයි 12ට අඩු ප්‍රථමක සංඛ්‍යා? 12ට අඩු ප්‍රථමක සංඛ්‍යා බැලුවොත් 2 තියෙනවා 3 ඊළඟට 4 නෑ 5 තියෙනවා 6 නෑ 7 තියෙනවා 8 නෑ 9 නෑ 10 නෑ ආපහු 11 තියෙනවා 2 3 5 7 11 කියන සංඛ්‍යා ටික තමයි මෙන්න මේ වෙන් රූපේ ඇතුලේ ලියන්න ඕනේ. එතකොට මේකෙදි කමා දාන්නේ නෑ ළමයි. ඒ වගේම අපි කිසිම පිළිවෙලකට ලියන්න ඕනේ නෑ. අපිට හිතෙන හිතන තැන් වලින් මේ වෙන් රූපය ඇතුලේ ලියන්න පුළුවන්. කමා දාන්නේ එහෙම දේවල් කරන්නේ නෑ. කෙලිම මොකක් හරි හැඩතලයක් ඇඳලා ඒක කැපිටල් ඉංග්‍රීසි අකුරෙන් අපිට දීලා තියෙනවා නම් ඒකෙම නම් කරන්න ඕන. නම් කරලා ඉවර වෙලා ඒකේ අවයව ටික මේ වෙන් රූපය ඇතුලේ ලියන එක තමයි කරන්නේ. හරි ඊළඟට 6 වෙනි ගැටලුව ගත්තොත් 6 වෙනි ගැටලුව දීලා තියෙනවා කුලකයක් a සමානයි 1 2 3 5 6. ඔන්න දැන් අවයව ටික දීලා තියෙනවා a සමානයි 1 2 3 5 6 කියලා. a සමානයි 1 2 3 5 6 කියලා අවයව ටික දීලා තියෙනවා. මේ කුලකේ අවයව ගාන තමයි අහන්නේ. අවයව ගාන ගත්තොත් තමයි අවයව 5යි තියෙන්නේ. 5යි කියලා ලිව්වනම් ලකුණු දෙකක් නිකම්ම ගන්න පුළුවන්. 5යි කියලා ලිව්වනම් ලකුණු දෙකක් නිකම්ම ගන්න තිබ්බා. හරි. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ 626 යන සංඛ්‍යාව 4න් හා 6න් බෙදෙනවා. 626 ඉස්තන. 626ත් එක්ක හිස්තනක් තියෙනවා ළමයි. 626 තියෙනවා. 626 ඊළඟට තියෙන්නේ හිස්තනක්. මේ හිස්තනට මොකක් හරි සංඛ්‍යාවක් ඉලක්කමක් ආවට පස්සේදී මේ සංඛ්‍යාව 4ෙනුත් බෙදෙනවලු 6ෙනුත් බෙදෙනවලු. මේ සංඛ්‍යාව මොකක්ද කියලා තමයි අහන්නේ. 4ෙනුයි 6ෙනුයි බෙදෙන්න නම් ළමයි. 4ෙන් බෙදෙන්න නම් මෙතන අන්තිම ඉලක්කම් දෙකෙන් හැදෙන සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 4 ගුණාකාරයක් වෙන්න ඕනේ. එතකොට 6 තියෙන නිසා 60 ගණන් එන්නේ. එතකොට මෙතෙන්ට එන්න පුළුවන් බිංදුවක් ආවොත් 60 වුණොත් 4ෙන් බෙදෙනවා. ආපහු 64 වුණොත් 4ෙන් බෙදෙනවා. 68 වුණොත් ආපහු 4ෙන් බෙදෙනවා. ඒ විදිහට බිංදුව 4 8 කියන ඒවායින් එකක් ආවොත් 4ෙන් බෙදන්න පුළුවන්. 6ෙන් බෙදෙන්න නම් 6ෙන් බෙදෙන්න නම් ළමයි මේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3 6 9 කියන තුනෙන් එකක් වෙන්න ඕනේ සහ ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එතකොට මේක ඉලක්කම් දර්ශකය ගත්තොත් 6යි 2යි 8යි 6යි 14ක් විදිහට තමයි මෙතන තියෙන්නේ. 14යි කියන්නේ මෙතෙන්ට එකක් આવොත් 15යි 1යි 5යි 6ක් වෙලා ඔන්න අපිට 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් ලැබෙනවා. හැබැයි එක කියන්නේ 3ෙන් බෙදෙන එකක් වුණාට ඒක ඉරට්ටේ නොවන නිසා මේක 6ෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට 4 කියන එක දැම්මොත් 4 කියන එක ආවට පස්සේ නම් ඔන්න කෙලින්ම
මේක 6න් බෙදෙන සංඛ්‍යාවක් ලැබෙනවා. එතකොට දැන් බැලුවොත් 4 කියන එක 4 කියන එක આવොත් විතරයි මේ 6න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්නේ. ඒ වගේම තමයි 4 කියන එක આવොත් 4ෙනුත් බෙදෙනවා. අපෙන් ප්‍රශ්නය අහලා තියෙන්නේ 6ෙනුයි 4ෙනුයි දෙකෙන්ම බෙදෙන්න නම් මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ කියලා. එතකොට 4 කියන ඉලක්කම આવොත් තමයි මෙන්න මේ සංඛ්‍යාව 6න් සහ 4න් දෙකෙන්ම බෙදෙන්නේ. 6න් සහ 4න් කියන දෙකෙන්ම බෙදෙන්නේ 4 આવොත්. ඔන්න ඊළඟ ප්‍රශ්නේදී. ඊළඟ ප්‍රශ්නේදී කියලා තියෙන්නේ ළමයි 978 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය. දන්නවා දැන් ඉලක්කම් දර්ශකය කියලා කියන්නේ ඒක හැදිලා තියෙන සංඛ්‍යාවේ ඉලක්කම් වල එකතුවයි. එතකොට 978 ගත්තොත් 9 එකතු කිරීම 7 එකතු කිරීම 8. 9 එකතු කිරීම 7 එකතු කිරීම 8 වුණාට පස්සේදී අපි දන්නවා 9යි 7යි නම් 16යි 16යි 8යි 24යි. 16යි 8යි 24යි. හැබැයි අපි දන්නවා 24 කියන එක 24 කියන එක ඉලක්කම් දෙකකිනුයි ඇවිල්ලා තියෙන්නේ. 24 කියන එකත් අපි ඒ නිසා අපෝ ඉලක්කම් දෙකම එකතු කරනවා. 2යි 4යි එකතු කරලා ඉවර වෙලා 6 විදියට ගන්නවා. 6 විදියට ගන්නවා. තනි ඉලක්කමකට එනකම් මේ ඉලක්කම් දර්ශකය සුළු කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ උත්තරේ වැරදි. එතකොට 6 කියන එක තමයි හරි උත්තරේ වෙන්නේ ළමයි. 6 කියන එක තමයි හරි උත්තරේ. ඊළඟට 36 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. 36 කියන එක ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට තමයි ලියන්න කියලා තියෙන්නේ. 36 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට. අපි දැන් දන්නවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න නම් මුලින්ම අපි මේ 36 කියන එක බෙදාගෙන යන්න ඕනේ. මුලින්ම මම 36 බෙදනවා දෙකෙන්. එතකොට 18ක් එනවා. 18 ආපහු දෙකෙන් බෙදනවා. ඔන්න 9ක් එනවා. ඒක 3ෙන් බෙදනවා. 3ක් එනවා. මේ 3ත් ආපහු 3ෙන් බෙදුවාම එකයි. එතකොට 36 කියන එක ඔන්න දැන් මට ලියා ගන්න පුළුවන් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියලා. එතකොට ඔන්න 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියලා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට මම ලියා ගත්තා. ඊළඟට අහලා තියෙන ළමයි 12හි සාධක සියල්ල ලියන්න කියලා. අන්න 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා 12හි සාධක සියල්ල ලියන්න කියලා. 12හි සාධක ලියද්දී ළමයි අපිට දැන් පුළුවන් 12 හැදෙන විදි ටික ලියා ගන්න. 12 හැදෙන විදි ටික බැලුවොත් අපිට ලියන්න පුළුවන් මුලින්ම එක් වරක් 12යි කියලා ගන්න පුළුවන්. ඊළඟට දෙවරක් 6 12යි කියලා ගන්න පුළුවන්. තුන් වරක් 4 12යි කියලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපිට හරියටම මැද තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට ගියා නම් අපිට 12 සාධක ටික ලියා ගත්තා. එතකොට 12 සාධක වෙන්නේ 1 2 3 4 6 12. 1 2 3 4 6 12. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි 12 සාධක වෙන්නේ. 12 සාධක වෙන්නේ ඔන්න ඔය ටික. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දෙකේ තුන්වෙනි බලය වරක් A වල දෙවෙනි බලය ප්‍රසාරණය කරලා ලියන්න ඕන. ප්‍රසාරණය කරලා ලියන්න තමයි තියෙන්නේ. දෙකේ තුන්වෙනි බලය A වල දෙවෙනි බලය සමානයි. ප්‍රසාරණය කරලා ලියන්න කියන්නේ ළමයි මෙන්න මේ එක එක ඉලක්කම හෝ අකුර යෙදෙන වාර ගන්නට නැවත එකෙම ගුණ කරන එක. දෙකේ වරක් තුනක් කියනවා නම් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 ඊළඟට A වැඩි කිරීම A 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම A වර එකක් තියෙනවා A වරක් A මේ විදිහට තමයි විහිදුවා ලියන්නේ. ඊළඟට ඔන්න අහලා තියෙනවා ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අපිට දීලා තියෙනවා B වල 5 වෙනි බලය. B වල 5 වෙනි බලය කියලා දීලා තියෙනවා ළමයි. B වල 5 වෙනි බලය කියලා දීලා තියෙනවා. එතකොට මේ B වල 5 වෙනි බලය මේකේ අහලා තියෙනවා පාදය මොකක්ද කියලා. ඔන්න දැන් පාදය කියන්නේ මෙන්න මේ යටින් කියන එක. හැම වෙලාවෙම පාදය කියන්නේ කකුලටනේ ළමයි.
කකුල තියෙන්නේ කොහෙද? කකුල තියෙන්නේ පල්ලෙහා. කකුල තියෙන්නේ පල්ලෙහා. එතකොට පල්ලෙහෙන් තියෙන එක තමයි අපි ගන්න ඕන. උඩින් තියෙන එක අරගෙන හරියන්නේ නැහැ නේ. එතකොට B කියන්නේ පාදය කියන්නේ B. පාදය කියන්නේ B. ඊළඟට අහලා තියෙනවා දර්ශකය. දර්ශකය ගැන කතා කරනවා නම් දර්ශකය තමයි මෙන්න මේ උඩින් තියෙන එක. එතකොට මේකේ පහ කියන්නේ දර්ශකය. පාදය කියන්නේ B, දර්ශකය කියන්නේ පහ. ඊළඟට ඔන්න 13 වෙනි ප්‍රශ්නේ ළමයි. 13 වෙනි ප්‍රශ්නේදී තියෙන්නේ පහත අවුරුදු අතරින් අධික අවුරුදු තෝරා ලියන්නලු. පහත අවුරුදු අතරින් අධික අවුරුදු තෝරා ලියන්නලු. පහත අවුරුදු අතරින් අධික අවුරුදු 1796. අධික අවුරුදු තෝරන්නේ ළමයි අන්තිමටම තියෙන ඉලක්කම් දෙක බිංදු දෙකක් නම් ඒක අපි බෙදනවා 400න්, බිංදු දෙකක් නෙවෙයි නම් ඒක අපි බෙදනවා 4න්. ඒකට ඉතුරු නැතුව බෙදන්න පුළුවන් නම් විතරයි අපි මේක අධික අවුරුද්දක් කියන්නේ. එතකොට මේක අන්තිමටම තියෙන 96, මේක 4න් බෙදුවට පස්සේදී ඉතුරු නැතුව බෙදන්න පුළුවන්. ඒ නිසා 1796 කියන්නේ අධික අවුරුද්දක්. 1800 ගත්තොත් තමයි අන්තිමටම තියෙන ඉලක්කම් දෙක බිංදු දෙකක්. ඒ නිසා මේක 4න් බෙදලා හරියන්නේ නැහැ. 400 නේ බෙදන්න ඕන. 200ක් ඉතුරු වෙනවා. ඒ නිසා මේක අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා 2482. 2482 ගත්තොත් 82 කියන එක 4න් බෙදුවට පස්සේදී දෙකක් ඉතුරු වෙනවා. ඒ නිසා ඒකත් අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. 1796 විතරයි අධික අවුරුද්දක් වෙන්නේ. ඊළඟට තියෙනවා ළමයි සුළු කරන්න කියලා දීලා. දැන් සංඛ්‍යා රේඛාව එහෙම භාවිතා කරන්න කියලා අපිට විශේෂයෙන් කියලා නැහැ. එළින්ම සුළු කරන්න කියලා තමයි තියෙන්නේ. ධන 4 එකතු කරනවා ධන 3. දෙකම ධන සංඛ්‍යා. ධන 7 එකතු කිරීම ධන 3. දෙකම ධන සංඛ්‍යා නිසා අපිට උත්තරේ කෙලින්ම ධන එකක්ම තමයි එන්නේ. 7යි 3යි එකතු කරාට පස්සේදී 10යි. කෙලින්ම ධන 10යි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ ධන 9ට එකතු කරනවා ඍණ 12. ධන 9ට එකතු කරන්නේ ඔන්න ඍණ 12කුයි. එකක් ධන එකක් ඍණ. ඒ නිසා මේ වෙලාවේදී අපිට කෙලින්ම ලකුණ ගැන කියන්න බෑ. අපි මේකෙදි කරන්නේ වඩාත් විශාලකින් වඩාත් කුඩා එක අඩු කරනවා. එතකොට 12න් 9ක් අඩු කරාට පස්සේදී 3යි. ඔන්න 3 එනවා. වඩාත් විශාලකේ ලකුණ තමයි මේ සංඛ්‍යාවේ ලකුණ උත්තරේ ලකුණ වෙන්නේ. එතකොට වඩාත් විශාලක නම් ඍණ 12. ඍණ නිසා මේකට ඍණ 3ක් විදියට තමයි උත්තරේ ලැබෙන්නේ. ඍණ 3ක් විදියට තමයි එකට උත්තරේ ලැබෙන්නේ. හරි ළමයි ඊළඟට අපි 16 වෙනි ප්‍රශ්නෙට ගියොත් 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ දින 325 මාස හා දින වලින් දක්වන්න. දින 325 මාස හා දින වලින් දක්වන්න කියන්නේ. එතකොට අපි මේක 30න් බෙදුවා නම් අපිට බලා ගන්න පුළුවන් මේකෙදි ලබ්ධිය සහ ශේෂය. ලබ්ධිය සහ ශේෂය බලා ගන්න පුළුවන්. එතකොට ලබ්ධිය එනවා 10ක් විදියට 300යි 10 ශේෂය එනවා 25ක්. එතකොට ශේෂය 25ක් යනවා. ඒ කියන්නේ මේකෙදි නම් ළමයි මාස 10යි දවස් 25ක්. මාස නම් 10යි දින 25ක් විදියට තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඍජු කෝණයක හා සරල කෝණයක විශාලත්වය අංශක වලින් දක්වන්නලු. ඍජු කෝණයක් නම් ළමයි ඍජු කෝණයක් නම් අපි දන්නවා අංශක 90යි. සරල කෝණයක් නම් ඒකෙදි අංශක 180යි. ඍජු කෝණයක් නම් අංශක 90යි. සරල කෝණයක් නම් අංශක 180යි. ඍජු කෝණයක් නම් අංශක 90යි. සරල කෝණයක් නම් අංශක 180යි. හරි. ඔන්න ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා.
ගතික කෝණයකට හා ස්ථිතික කෝණයකට උදාහරණයක් බැගින් ලියන්නට. ගතික කෝණයකටයි ස්ථිතික කෝණයකටයි. ගතික කෝණයක් කියන්නේ ළමයි සැරින් සැරේ පිහිටීම වෙනස් වෙන කෝණ. විශාලත්වය වෙනස් වෙන කෝණ වලට තමයි ගතික කෝණ කියලා කියන්නේ. ස්ථිතික කෝණ කියලා කියන්නේ ඒ විදිහට විශාලත්වය වෙනස් වෙන්නේ නැති කෝණ වලට. ස්ථිතික කෝණ කියලා කියන්නේ මේ විදිහට විශාලත්වය වෙනස් වෙන්නේ නැති කෝණ වලට. එතකොට ගතික කෝණ වලට උදාහරණ බැලුවොත් අපිට කියන්න පුළුවන් කතුරක බාහුව දෙක අතර කෝණය. කතුරක බාහුව දෙක අතර කෝණය විදිහට අපිට ගන්න පුළුවන්. ඒක සැරින් සැරේ වෙනස් වෙනවා. ඊළඟට ඔරලෝසුවක කටු අතර කෝණය. ඒකත් සැරින් සැරේ වෙනස් වෙනවා. ඊළඟට අපිට තවත් ගන්න පුළුවන් දොරක්. දොරක් අරිද්දි බිත්තියත් එක්ක හැදෙන කෝණය. දොරක් අරිද්දි වහද්දි බිත්තියත් එක්ක හැදෙන කෝණය ඒකත් සැරින් සැරේ වෙනස් වෙනවා. ඒකත් ගතික කෝණයක් විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට ගතික කෝණ වලට උදාහරණ කීපයක්ම කිව්වනේ. දැන් ස්ථිතික කෝණ වලට උදාහරණ ගත්තොත් වෙනස් වෙන්නේ නැති ඒවා. වෙනස් වෙන්නේ නැති ඒවා ගත්තොත් අපිට කියන්න පුළුවන් පොත් මේසයේ මුල්ලක තියෙන කෝණය. ඒක කොයිම වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. නිවසක වහලේ කෝණය. ඒක ගේ කඩලා දානකම්ම ඒ තියෙන ගේ ඒ විදිහටම කෝණය තියෙනවා. ඒක වෙනස් වෙන්නේත් නැහැ. ඒ කෝණය වෙනස් වෙන්නේත් නැහැ. ඒ වගේ ළමයි අපිට තවත් ගන්න පුළුවන් ෆෑන් එකක පෙති දෙකක් අතර කෝණය. ෆෑන් එකක් කියලා කියන්න බෑනේ ගණන් වලදී. විදුලි පංකාවක පෙති දෙකක් අතර කෝණය කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා ළමයි. ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා ගතික කෝණ වලට සහ ස්ථිතික කෝණ වලට උදාහරණ 3 ගානේ වන්න මම කිව්වා. තවත් ඊළඟ පේපර් වලදී නම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න නැතුව ඉන්න උත්තර වරද්දන්න එහෙම බෑ. හරි. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා පහත රූපේ ඇති සමාන්තර සරල රේඛා ලක්ෂණ කරන්න කියලා. ඔන්න දැන් රේඛා තුනක් තියෙනවා. මේ විදිහේ රේඛා දෙකක් තියෙනවා. ඒ දෙක කැපිලා යන විදිහට ගහපු තවත් රේඛාවක් තියෙනවා. තමයි මේකේ සමාන්තර රේඛා නම් කොහොමවත්ම එකිනෙකට හම් වෙන්නේ නැති රේඛා වලට තමයි කොච්චර දුරක් යනකම් ගියත් එකිනෙකට හම් වෙන්නේ නැති රේඛා වලට තමයි සමාන්තර රේඛා කියන්නේ. එතකොට මෙන්න මේ රේඛා දෙක විතරයි සමාන්තර රේඛා දෙකකට තියෙන්නේ. මේ රේඛාවට මේ කැපිලා යන විදිහට තියෙන රේඛාවට අපිට පුළුවන් කමක් නැහැ කොයි වෙලාවකවත් සමාන්තර ලකුණක් යොදන්න. ඒක මේ දෙකට සමාන්තර වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක විතරක් සමාන්තර ලකුණ මේ දක්වලා තියෙන්නේ. රූපෙදී සමාන්තරයි කියලා පෙන්වන එක අපි මෙන්න මේ විදිහට E හිසකින් තමයි පෙන්වන්නේ. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා 75 සාධක තුනක් ලියන්න. 75 සාධක තුනක්. ළමයි මේක නම් හරිම ලේසි ගැටලුවක්. 75 සාධක තුනක් ලියන්න කියලායි තියෙන්නේ. එතකොට මේකදී අපිට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි 75 ඔක්කොම සාධක ටික හොයලා ඉවර වෙලා ඒකෙන් තුනක් ලියන එක. හැබැයි එහෙම කරන්න තරම් දෙයක් නැහැ ළමයි. මේකෙදි කරන්න තියෙන ලේසිම දේ තමයි මොකක් හරි සංඛ්‍යාවක සාධක ඔක්කොම ලියන්නේ කියලා කිව්වොත් කියන්නේ නැතුව සාධක දෙකක් ලියන්න, තුනක් ලියන්න, හතරක් ලියන්න එහෙම කියලා තිබ්බොත් අපිට පුළුවන් මුලින්ම එම සංඛ්‍යාවයි එකයි කියන එක ඒ සංඛ්‍යාවේ සාධක විදිහට ගන්න. එක කියන එක ඒ සංඛ්‍යා එකේ 75 සාධකයක් වෙනවා. 75 කියන එකත් 75 සාධකයක් වෙනවා. අගට තියෙන්නේ පහේ ඉලක්කම. පහේ ඉලක්කම තියනවා කියන්නේ පහ කියන එකත් 75 සාධකයක් විදිහට අපිට ගන්න පුළුවන්. 75 සාධකයක් විදිහට පහක් ගන්න පුළුවන්. හැබැයි මම නම් මෙතෙන්දී ඔක්කොම උත්තර ටික ලියනවා. මොකද ඔයාලට බලා ගන්න ඕනේ. එතකොට 3 කියන එක ගන්න පුළුවන් අපිට 1 ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන්, 5 ගන්න පුළුවන්. ආපහු අපිට ගන්න පුළුවන් 15 ගන්න පුළුවන්. ඊට පස්සේදී 25 ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපිට මෙන්න මේ 75 සාධක විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඒකදී ලේසිම ක්‍රමය තමයි මුලින්ම එකයි එම සංඛ්‍යාව එළියා ගන්නවා. ඊට පස්සේදී මේ සංඛ්‍යාව හැදලා තියෙන විදිහ චුට්ටක් බලලා ඉතින් මදිපාඩුවට සාධක ටික ලියා ගන්නවා. සියලුම සාධක ලියන්නේ කොහොමද මෙහෙම බෑ. එතකොට අපි අර ගුණිත ලියපු ක්‍රමයට බලාගෙන යන එක තමයි ගුණිතයක් විදිහට ලියලා බලාගෙන ගිහිල්ලා ඒ සංඛ්‍යා ටික ඔක්කොම සාධක විදිහට අපෝ වෙනම ලියන එක තමයි වඩාත් නිවැරදි ක්‍රමය තමයි. හරි. ඔන්න දැන් අපි එක කොටස සාකච්ඡා කරලා ඉවරයි පේපර් එකේ. පේපර් එකේ එක කොටස සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ
පේපර් එකේ දෙක කොටස සාකච්ඡා කරන්න. හරි. දෙක කොටසේ ළමයි අපිට මුලින්ම තියෙන්නේ chart එකක හිස්තැන් පුරවන්න. දෙක කොටසේ අපිට මුලින්ම තියෙන්නේ chart එකක හිස්තැන් පුරවන්න කියලා. එතකොට ඒක බැලුවොත් chart එකේ තියෙන්නේ අපිට දීලා තියෙනවා සංඛ්‍යා 6ක්. ඒවා 3ෙන් බෙදෙන සංඛ්‍යා, 4ෙන් බෙදෙන සංඛ්‍යා, 6ෙන් බෙදෙන සංඛ්‍යා සහ 9ෙන් බෙදෙන සංඛ්‍යා විදිහට වෙන් කරන්න තමයි තියෙන්නේ. එතකොට ළමයි මම මෙතෙන්දි දාගන්නවා 3 4 6 9 විදිහට දාලා ඉවර වෙලා මේ සංඛ්‍යා ටික වෙන වෙනම වෙන් කරගෙන යනවා. chart එකක් විදිහට මම මෙතන ගහන්න යන්නේ නැහැ. 123 ගත්තොත් ළමයි 123 4ෙන් බෙදෙන්නේ නැහැ. මොකද ඒක ඔත්තේ සංඛ්‍යාවක්. ඒ නිසා කෙලින්ම 123 4ෙන් බෙදෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. 123 ඉලක්කම් දර්ශකයේ බැලුවොත් 1 2 3යි 3ට 3ක් එකතු වුණාම 6යි. ඉලක්කම් දර්ශකය 6ක් නිසා අපිට මේ 123 3ෙන් බෙදනවා කියලා කියන්න පුළුවන්. හැබැයි 6ෙන්වත් 9ෙන්වත් බෙදෙන්නේ නැහැ. මොකද මේක ඔත්තේ සංඛ්‍යාවක් නිසා 2ෙන් බෙදෙන්නේ නැති නිසා 6ෙන් බෙදන්න බෑ. ඉලක්කම් දර්ශකය 9ක් නොවන නිසා 9ෙන් බෙදන්න බෑ. ඊළඟට 484 බැලුවොත් ළමයි අන්තිම ඉලක්කම් දෙක 84. 84 කියන්නේ 4ෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඒ නිසා 484 ඔන්න 4ෙන් බෙදෙනවා. 484 4ෙන් බෙදෙනවා. ඊට අමතරව මේක ඉලක්කම් දර්ශකයක් බැලුවොත් 4යි 8යි 12යි 12යි 4යි 16යි 16යි කියන්නේ නම් එතකොට 1යි 6යි ආපු ඉලක්කම් දර්ශකය 7ක් විදිහට එන්නේ. එතකොට වෙනත් එකකින්වත් මෙතන තියෙන ඒවායින් බෙදෙන්නේ නැහැ. 1096 ගත්තොත් 1096 අන්තිම ඉලක්කම් දෙකේ තියෙන 96 ළමයි. අන්තිම ඉලක්කම් දෙකේ 96 තියෙනවා කියන්නේ 4ෙන් බෙදෙනවා. එතකොට 1096 මෙන්න මේ 4ෙන් බෙදෙන කොටට ගන්න පුළුවන්. ඉලක්කම් දර්ශකය බැලුවොත් 1යි 9යි 10යි 10යි 6යි 16යි කියන්නේ ආපහු 7ක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ 3ෙන් 6ෙන් 9ෙන් අපිට ඒක බෙදන්න බැහැ. ඊළඟට ගත්තොත් 9510. 9510 කියන එක ළමයි 4ෙන් බෙදෙන්නේ නැහැ 10 කියන එක. ඒ නිසා 4ෙන් බෙදෙන කොටට ගන්න බෑ. අපි මේ ඉලක්කම් දර්ශකය බැලුවොත් 9යි 5යි නම් 14යි 1යි 15යි 15ක් කියන්නේ 1යි 5යි ආපහු ඉලක්කම් දර්ශකය 6ක් වෙනවා. ඉලක්කම් දර්ශකය 6ක් වෙනවා කියන්නේ අපිට මේ 9510 කියන එක 3ෙන් බෙදනවා කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ළමයි මේක ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒකට 3ෙන් බෙදෙන දෙකිනුත් බෙදෙන සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම 6නුත් බෙදෙනවා. ඒ නිසා 9510 6නුත් බෙදෙන කොටට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා 3033. 3033 4ෙන් බෙදෙන්නේ නැහැ. මොකද ඒක ඔත්තේ සංඛ්‍යාවක් නිසා. ඉලක්කම් දර්ශකයේ බැලුවොත් 3යි 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 කියන්නේ 9යි. ඒ නිසා මේක 3ෙන් බෙදෙනවා සහ 9නුත් බෙදෙනවා. ඉලක්කම් දර්ශකය 9ක් කියන්නේ අනිවාර්යයෙන්ම 9නුත් බෙදෙනවා. 6න් බෙදෙන්නේ නැහැ. මේක ඔත්තේ සංඛ්‍යාවක් නිසා. ඊළඟට තියෙන්නේ 2478. 2478 අන්තිම ඉලක්කම් දෙක 78 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා 4ෙන් බෙදෙන්නේ නැහැ මේ සමස්ත සංඛ්‍යාවම. ඉලක්කම් දර්ශකයේ බැලුවොත් 2යි 4යි 6යි 6යි 7යි 13යි 13යි 8යි 21ක් 2යි 1යි ආපහු 3ක්. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකයේ 3ක් වෙන නිසා මේක 3ෙන් බෙදෙනවා. 2478 3ෙන් බෙදෙනවා. ඊළඟට මේක ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා 6නුත් බෙදෙනවා. 2478 6නුත් බෙදෙනවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි මෙන්න මේ chart එකට උත්තර ටික වැටෙන්න ඕනේ. එතකොට මේ හැම සංඛ්‍යාවක්ම බෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සංඛ්‍යාව වැටෙන හැම කාණ්ඩයකටම හරියට දාලා තිබ්බොත් විතරයි ඒ එක උත්තරයකට ලැබෙන ලකුණු ගාන ලැබිලා තියෙන්නේ. මේ විදිහට මෙතන තියෙනවා සංඛ්‍යා 6ක්. ඒ සංඛ්‍යා 6ට වෙන වෙනම එකකට එක ගානේ ලකුණු 6ක් ඔයාලට පේපර් එකේදී දීලා තියෙනවා. ලකුණු 6ක් පේපර් එකේදී දීලා තියෙන්නේ ඒ විදිහට තමයි. ඊළඟට ළමයි ඒකේ දෙවෙනි ප්‍රශ්නේ 12ෙහි පළමු ගුණාකාර 4 ලියන්න. 12ෙහි පළමු ගුණාකාර 4. ගුණාකාරයක් හොයාගන්න ලේසි ළමයි. අපිට 12 සරක් 1 12 සරක් 2 12 සරක් 3 මේ විදිහට චක්‍රේ ලියාගෙන ගියා නම් හරියටම හරි. එතකොට 12 සරක් 1 ගත්තොත්
12යි. 12 සරත් 2 නම් 24යි. 12 සරත් 3 36යි. 12 සරත් 4 48යි. ඔන්න ඔය විදිහට 12 පළවෙනි ගුණාකාර හතර අපිට ගන්න පුළුවන් 12 24 36 48 කියලා. 12 පළවෙනි ගුණාකාර ටික අපිට ගන්න පුළුවන් 12 24 36 48 කියලා. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා 84 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න. අන්න එහෙනම් 84 කියන එක අපි බෙදාගෙන ගිහිල්ලා බලමු. 84 මුලින්ම දෙකෙන් බෙදන්න පුළුවන් 42යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන් 21යි. ආපහු තුනෙන් බෙදන්න පුළුවන් 7යි. ආපහු 7ෙන් බෙදන්න පුළුවන් 1යි. නේද? දැන් 84 කියන එක මම ලියනවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 7 කියලා. ඔන්න ඒ විදිහට තමයි ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්නේ. ඊළඟට 30 සියලු සාධක හොයන්නලු. 30 සියලු සාධක. ඔන්න දැන් සියලු සාධක හොයද්දී අපිට ආපහු අර ගුණිත විදිහට ලියලා හොයන ක්‍රමය තමයි වඩාත් ලේසිම ක්‍රමය. ඒ නිසා ඔන්න 30 සියලුම සාධක හොයද්දී මම මුලින්ම ලියනවා 1 වරක් 30 30යි. ඊළඟට දෙවරක් නම් 15 30යි. ඊළඟට තුන් වරක් 10 30යි. හතරෙන් බෙදන්න බෑ. පස් වරක් නම් 6 30යි. ඔන්න ඔය විදිහට දැන් ගන්න පුළුවන් ඔක්කොම ටික අපි අරගෙන තියෙන්නේ. එතකොට අපිට දැන් තියෙන්නේ මේ සංඛ්‍යා ටික ලියාගෙන යන්න. 1 2 3 5 6 10 15 30. මෙන්න මේ ටික ලිව්වනම් අපිට උත්තරේට ලකුණු ගන්න තිබ්බා. කියන්නේ 30 සාධක වෙන්නේ 1 2 3 5 6 10 15 30. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි 30 සාධක වෙන්නේ. 30 සියලුම සාධක වෙද්දී මෙන්න මේ ටික තමයි හොයන්න වෙන්නේ. හරි එතකොට 30 සාධක ගැන තමයි අපි කතා කරේ. ඊළඟට පස්වෙනි කොටසේ. පස්වෙනි කොටසේ අහලා තියෙන්නේ 6 8 12 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන. 6 8 12 කියන ඒවායි කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය හොයද්දී ළමයි කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපිට පුළුවන් නම් මෙන්න මේ සංඛ්‍යා ටිකම බෙදීමේ ක්‍රමයෙන් කරගෙන යන්න 6 8 12 කියන එකේ අපිට කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. දෙකෙන් මුලින්ම බෙදනවා. එතකොට මේක 3යි, මේක 4යි, මේක 6ක් විදිහට එනවා. ඊළඟට ආපහු දෙකෙන් බෙදනවා. මේක 3යි, මේක 2යි, මේක 3ක් විදිහට එනවා. ආපහු දෙකෙන් බෙදුවාම මේක 3යි, මේක 1යි, මේක 3ක් විදිහට එනවා. ආපහු තුනෙන් බෙදුවාම 1 1 විදිහට ආවා. ඔන්න දැන් අපිට කුඩා පොදු ගුණාකාරය ගන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යා ටිකේ ගුණිතෙන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. ඔන්න ඔය ටික ගුණ කරලෙද්දී දෙවරක් 2 4යි, හතරවරක් 2 8යි, අටවරක් 3 24ක් විදිහට අපිට කුඩා පොදු ගුණාකාරය ලැබෙනවා. කුඩා පොදු ගුණාකාරය නම් 24ක් විදිහට ලැබෙනවා. ඊළඟට කියලා තියෙන ළමයි නෑ හරි මේක හදාගන්න. කුඩා පොදු ගුණාකාරය එතකොට මේ බෙදීමේ ක්‍රමයෙන් තමයි මම හැදුවේ. මේක කොයි වෙලාවෙත් මතක තියාගන්න කුඩා පොදු ගුණාකාරයෙන් තමයි ළමයි එකේ ඒවා පිළිලියක් වෙනකම්ම යන්නේ. මහා පොදු සාධකයේදී නම් අවසාන පොදු සාධකයක් වෙනකම් විතරයි යන්නේ. එතනින් එහාට බෙදන්න බැරි වෙද්දී ඒක නතර කරනවා. කුඩා පොදු ගුණාකාරයේදී එකේ ඒවා පිළිලියක් වෙනකම්ම මේක යන්න ඕනේ. හරි. ඊළඟට තියෙන්නේ මහා පොදු සාධකය ගැන ප්‍රශ්නයක්. 27 36 54. 27 36 54. මෙන්න මේ ටිකේ මහා පොදු සාධකය අහලා තියෙනවා. 27 36 54. මේ ටිකේ මහා පොදු සාධකය ගත්තොත් ඒකත් මම බෙදීම ක්‍රමයෙන්ම කරගෙන යනවා. මේකෙදි තුනටම දෙක කියන සංඛ්‍යාව පොදු නෑ. හැබැයි තුන කියන එක පොදුයි. ඒ නිසා මම මුලින්ම තුනෙන් බෙදනවා. 27 තුනෙන් බෙදුවොත් 9යි. 36 තුනෙන් බෙදුවොත් 12යි.
54 තුනෙන් බෙදුවොත් 54 තුනෙන් බෙදුවොත් අපිට ලැබෙනවා 18ක් විදියට 18ක් විදියට ලැබෙනවා. එතකොට දැන් මේ තුනම ආපහු තුනෙන් බෙදන්න පුළුවන්. එතකොට 9 තුනෙන් බෙදුවම 3යි, 12 තුනෙන් බෙදුවම 4යි, 18 තුනෙන් බෙදුවම 6යි. 3 4 6 කියන තුනටම පොදු සාධක නැහැ. ඒ නිසා අපි මේක මෙතනින් නවත්තනවා. මහා පොදු සාධක නෙවෙයිනේ. කුඩා පොදු ගුණාකාරය දුන්නා නම් මේක එක ඒවා එලියක් ලැබෙන තමයි යනවා. හැබැයි මහා පොදු සාධකය නිසා මෙතනින් නතර කරනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ මහා පොදු සාධකය හොයන්න නම් අපිට බෙදපු සංඛ්‍යා ටික ගුණ කරලා බලන්න. එතකොට 3 වරක් 3 සමානයි 9ක් විදිහට මේකේ මහා පොදු සාධකය ගන්න පුළුවන්. මහා පොදු සාධකය ගනිද්දී 9ක් විදිහට අපිට ලැබෙනවා. හරි ඊළඟට දෙකේ වන පළවෙනි ප්‍රශ්නේ. දින 167ක් මාස සහ දිනවලින් 167 30න් බෙදුවා නම් අපිට හරියටම මේක මාස සහ දිනවලින් බලා ගන්න පුළුවන්. එතකොට 167ට 30 වනම් 5යි 150යි. ඉතිරි වෙනවා 17ක්. ඒ කියන්නේ මාස 5යි දින නම් 17ක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ 2004 12 26 සුනාමි විවසනයේට මුහුණ දුන්නලු මින් වසර 3කුයි මාස 5කුයි දවස් 17කට පස්සේ එළඹෙන දවසයි අහන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ 2004 12 වෙනි මාසේ 26 වෙනිදාට එකතු කරනවා අවුරුදු නම් 3යි මාස නම් 5යි දවස් 17ක්. එතකොට මේ අවුරුදු මේ මාස මේ දින අවුරුදු මාස දින. එතකොට මේ ටික එකතු කරාට පස්සේදී 27යි 26යි 17යි හරි එතකොට 2004 12 26ට අවුරුදු 3කුයි මාස 5කුයි දවස් 17කුයි ඉක්ක කරන්න. 26ට 17ක් එකතු කරාට පස්සේදී 6 7යි 43ක් විදිහට තමයි ලැබෙන්නේ. 43ක් විදිහට තමයි ලැබෙන්නේ. හැබැයි අපිට 43ක් තියාගන්න බැරි නිසා මෙතන අපි මේකෙන් 30ක් එහා පැත්තට ගෙනියනවා මාස පැත්තට. මෙතන 13ක් විදිහට තමයි තියාගන්නේ. එතකොට මාස නම් 12යි 5යි 17යි අර ආපු එකත් එක්ක 18ක් වෙනවා. හැබැයි 18ක් තියාගන්න බැරි නිසා මෙතන 6ක් තියාගෙන ඉතිරි 12 මේ පැත්තට ගෙනියනවා අවුරුද්දක් විදිහට. එතකොට 2004යි 3යි 2007යි අර එකත් එක්ක 2008ක් විදිහට තමයි ඉන්නේ. එතකොට 2008 6 වෙනි මාසේ 13 වෙනිදා විදිහට අපිට දවස ගන්න පුළුවන්. 2008 6 වෙනි මාසේ 13 වෙනිදා විදිහට. 2008 6 වෙනි මාසේ 13 වෙනිදා විදිහට දවස ගන්න පුළුවන්. ඊළඟ ගණන ගත්තොත් 2009 4යි 18 වෙනිදා 2009 4යි 18 වෙනිදාට දින ඉපදිච්ච සාමගේ වයස 2022 3යි 15 වෙනිදාට වුණා. 2022 3යි 15 අපි මේකෙදි 2009යි 4යි 18 අඩු කරා නම් 2009යි 4යි 18 අඩු කරා නම් අපිට පුළුවනි මේ දවසේදී එයාගේ වයස කොච්චරද කියලා බලා ගන්න. එතකොට 2022යි 3යි 15 15 18ක් අඩු කරන්න බෑ. ඒ නිසා මාස පැත්තෙන් එකක් ගේනවා.
එතකොට 30 තමයි එන්නේ 30යි 15යි 45යි 45න් 18ක් අඩු කරොත් 27ක් විදියට ලැබෙනවා 27ක් විදියට ලැබෙනවා 47න් 45න් 18ක් අඩු කරොත් දැන් මෙතන තියෙන මාස දෙකයි දෙකෙන් හතරක් අඩු කරන්න බෑ ඒ නිසා අවුරුදු පැත්තෙන් එකක් ගියනවා එතකොට 12යි 12යි 2යි 14යි 14න් හතරක් අඩු කරාට පස්සේදී මාස 10ක් විදියට ලැබෙනවා 2022 නැහැ දැන් මෙතන 2021යි තියෙන්නේ 2021කින් 2009ක් අඩු කරාට පස්සේදී 2021කින් 2009ක් අඩු කරාට පස්සේදී 12ක් විදියට ලැබෙනවා. එතකොට අවුරුදු 12යි මාස 10යි දවස් 27ක් විදියට තමයි අපිට යාගේ වයස ලැබෙන්නේ. ඊළඟට අහලා තියෙන්නේ 1976යි 2500යි අධික අවුරුදු වෙනවාද කියලා. 1976 නම් අන්තිම ඉලක්කම් දෙක 76 කියන එක හතරෙන් බෙදෙනවා. ඒ නිසා මේක අධික අවුරුද්දක්. 2500 කියන්නේ 100 ගුණාකාරයක්. එතකොට 400ෙන් බෙදන්න ඕන. 400ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා මේක නම් අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. ඊළඟට කියලා තියෙන්නේ 2015 වසර අය දශකයේ සියවස සහ සහස්‍රකය. දශකයේ සියවස සහ සහස්‍රකය 2015 අවුරුද්දයිදී දශකය සියවස සහ සහස්‍රකය. එතකොට දශකය ගත්තොත් අන්තිම ඉලක්කම තමයි බලන්නේ. එතකොට අන්තිම ඉලක්කම 5. එතකොට 200 එකට එකක් එකතු වෙලා දශකය නම් 202 විදියට ගන්නවා. සියවසේදී අන්තිම ඉලක්කම් දෙකම බලනවා. එතකොට 15යි 15යි කියන්නේ 20ට එකක් එකතු වෙලා 21 වෙනි සියවස විදියට ගන්නවා. සහස්‍රකය ගත්තොත් අන්තිම ඉලක්කම් තුනේ තියෙන්නේ 0.15. එතකොට මේ දෙක කියන එකට එකක් එකතු වෙලා තුන්වෙනි සහස්‍රකය විදියට ගන්නවා. ඔන්න ඒ විදිහට තමයි අපිට උත්තර ටික ලැබෙන්නේ. හරි. එතකොට දැන් දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය තමයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. 3 4 5 කියන ප්‍රශ්න තුන තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නේ වල තියෙන්නේ සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් අගය සොයන්න කියලා දෙනවා ඒ කොටසේදී. එතකොට ධන 4ට ධන 2ක් එකතු කරන්න තමයි තියෙන්නේ. දැන් මම සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදිහට සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තා. ධන 4ට ධන 2ක්. ධන 4ට මම මේ හරියෙන් බිංදුව ලකුණු කරගත්තා. 1 2 3 4 5 6 ධන 4ට ධන 2ක්. එතකොට ධන 4 ඔන්න බිංදුවේ ඉඳන් ධන 4ට මුලින්ම ගියා. ඊළඟට තවත් ධන 2ක් 1යි 2යි. ඔන්න දකුණු පැත්තටම තමයි ධන වේද්‍ය යන්නේ. එතකොට බිංදුවේ ඉඳන් ධන 6ට ගියා වගේ තමයි උත්තරේ අපිට ලැබෙනවා ධන 6යි කියලා. උත්තරේ ලැබෙනවා ධන 6යි කියලා. ධන 6යි කියලා උත්තරේ ගත්තා නම් එකට ලකුණු ලැබෙනවා. හරි. අන්න දැන් දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඍණ 3යි ඍණ 5යි. ඍණ 3යි ඍණ 5යි. ඔන්න දැන් මම මේ ලකුණු තිබිච්ච සංඛ්‍යා ටික අපව වෙනස් කරලා හදා ගන්නවා. ඍණ 3යි ඍණ 5යි. ඒ නිසා ඔන්න මම මෙතනින් බිංදුව දාගත්තා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 තව ටිකක් දික් කරලා ඍණ 7 ඍණ 8 ඔන්න මේ විදිහට මම ලකුණු කර ගන්නවා. ඍණ 5 නෑ ඍණ 3 ඍණ 3ටයි එකතු කරන්නේ ඍණ 5ක්. එතකොට ඔන්න බිංදුවෙන් පටන් අරගෙන ඍණ 3ට ගියා මුලින්ම. වම් පැත්තට තමයි යන්නේ. ඍණ 5 ඔන්න දැන් 1 2 3 4 5. මෙන්න මේ විදිහට ඍණ පැත්තටම තවත් 5ක් ආවා. එතකොට ඒ කියන්නේ බිංදුවේ ඉඳන් ඍණ 8ට කෙලින්ම ආවා වගේ තමයි. ඒකට උත්තරය අපිට ගන්න පුළුවන් ඍණ 8යි කියලා. උත්තරය ගන්න පුළුවන් ඍණ 8යි කියලා.
හරි. ඊළඟට තුන්වෙනි කොටස ගත්තොත් තුන්වෙනි කොටසේ තියෙන්නේ ධන 6යි ඍණ 3යි. තුන්වෙනි කොටසේ තියෙන්නේ ධන 6යි ඍණ 3යි. ඔන්න දැන් මුලින්ම මම ආපහු ලකුණු කරගන්නවා ධනයි ඍණයි දෙකම තියෙන නිසා ආපහු මුලින් ඉඳන් ලකුණු කරගන්නවා. ධන 6යි ඍණ 3යි. එතනින් මම බිංදුව දාගන්නවා ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 විදිහට මම ලකුණු කරගන්නවා සංඛ්‍යා රේඛාව. බිංදුවේ ඉඳන් ඔන්න මුලින්ම ධන 6ට යනවා. බිංදුවේ ඉඳන් කෙලින්ම ඔන්න ධන 6ට ගියා. ඊළඟට ඍණ 3ක් කියන්නේ ආපස්සට වම් පැත්තට තමයි ඍණ වෙන්නේ. 1යි 2යි 3යි 3 ගාවට තමයි එන්නේ. එතකොට ඒ කියන්නේ මේ සමස්ත සංඛ්‍යාව බිංදුවේ ඉඳන් 3ට ගියා වගේ තමයි. එතකොට අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් ධන 3යි කියලා. උත්තරේ ගන්න පුළුවන් ධන 3යි කියලා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යා රේඛාව පාවිච්චි කරන්නේ නැතුව වන සදිස් සංඛ්‍යාවල ගැටලු විසඳන්නයි. සංඛ්‍යා රේඛාව පාවිච්චි කරන්නේ නැතුව හදන්නයි ඕන දැන් තියෙන්නේ. ධන 7ට එකතු කරනවා ඍණ 2ක්. ධනයි ඍණයි දෙකක් නිසා තමයි මේකෙදි ධන 7ට එකතු කරන්නේ ඍණ 2ක්. ධනයි ඍණයි නිසා මේකෙදි වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. 7න් 2ක් අඩු කරාම 5යි. වඩාත් විශාල කියලා ලකුණ ධන. ඒ නිසා මේකේ උත්තරේ ලකුණ ධන විදිහටම ගන්නවා. ඊළඟ එකේ තියෙන්නේ ඍණ 4යි ධන 8යි. ඍණ 4ට එකතු කරනවා ධන 8ක්. ඍණ 4ට ධන 8ක්. ඒකෙදි ධනයි ඍණයි තියෙන්නේ. ඒ නිසා වඩාත් විශාලකින් කුඩා එක අඩු කරනවා. 8න් 4ක් අඩු කරාම 4යි. වඩාත් විශාල කියලා ලකුණ ධන නිසා ඒ ලකුණ ධනම තමයි. ඊළඟට ඔන්න තියෙන්නේ ඍණ 9ට එකතු කරනවා ඍණ 11. දෙකම ඍණ නිසා කෙලින්ම ඍණ ලකුණ දාගන්න පුළුවන් අපිට මුලින්ම 9යි 11යි 20යි ඍණ 20ක් විදිහට උත්තරේ ලැබෙනවා. ඊළඟට තියෙන්නේ ඍණ 6.1ක් මොන දශම සංඛ්‍යාවේ පාඩකි. එකතු කරනවා ධන 4.3. දශම විතරකුත් නෙවෙයි ධනයි ඍණයි දෙකක් මික්ස් කරලා තියෙනවා. එතකොට වඩාත් විශාල එකෙන් වඩාත් කුඩා එක අඩු කරනවා 6.1කින් 4.3ක් අඩු කරාට පස්සේ විශාල එක 6.1නේ 6.1කින් 4.3ක් අඩු කරාට පස්සේදී අපිට ලැබෙනවා 1.8ක් විදියට වඩාත් විශාල එකේ ලකුණ ඍණ 6.1නේ ඒ නිසා උත්තරේ ලකුණ ඍණ 1.8ක් විදියට තමයි උත්තරේ ලැබෙන්නේ. ඊළඟට තියෙන්නේ ඍණ 7ට ධන 7ක් එකතු කරන්න. ඍණ 7ට ධන 7ක්. ඔන්න ළමයි මේකෙදි නම් 7න් 7ක් අඩු කරාට පස්සේ බිංදුවයි. ඒ නිසා අපිට උත්තරේ දෙලින්ම බිංදුවයි කියලා දාන්න පුළුවන්. උත්තරේ බිංදුවයි කියලා දාන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට තමයි අපි දැන් යන්නේ. හතරවෙනි ප්‍රශ්නේ එක කොටසේ තියෙන්නේ p වල තුන්වෙනි බලය වරක් q ප්‍රකාශනයේ ගුණිතයක් සේ මිලිබාල යනලු. p වල තුන්වෙනි බලය q කියන එක ගුණිතයක් විදිහට තමයි ලියන්නේ. කියන්නේ එතකොට p ඒවා නම් තුනක් තියෙනවා q ඒවා එකක් තියෙනවා. ඔන්න ඒ විදිහට p 3යි q එකක් විදිහට ලියවනම් එකට ලකුණු ලැබෙනවා. ඊළඟට තුනේ තුන් වරක් x වල ඒවා තියෙනවා 3ක් y වල ඒවා තියෙනවා 2ක්.
දාර්ශක ආකාරයට ලියන්න තියෙන්නේ. 3 වරක් x නම් තියෙනවා 3ක් y නම් තියෙනවා 2ක්. මේක දාර්ශක ආකාරයට ලියද්දී 3 පළවෙනි බලය වරක් x වල නම් 3 වෙනි බලය y වල නම් 2 වෙනි බලය. මොන විදිහට තමයි 3 පළවෙනි බලය 3 එකයිනේ තියෙන්නේ. x වල ඒවා නම් 3ක් තියෙනවා. එතකොට x වල 3 වෙනි බලය y නම් 2ක් තියෙනවා. y වල 2 වෙනි බලය විදිහට තියෙනවා. ඊළඟට 256 පාදය 4 වූ දර්ශනාංකණය ලියන්න. 256 පාදය 4 වෙච්ච දර්ශනාංකණය ලියන්න. දර්ශක අංකණය ලියද්දී පාදය 4 වෙච්ච එකම තෝරගන්න නම් 4 ඒවායිම බෙදාගෙන යන්න ඕන. 4 ඒවායිම බෙදාගෙන යන්න. 256 4ෙන් බෙදුවොත් 24ට නම් 4 ඒවා 4යි. ඊළඟට 16ට ආපහු තියෙනවා 24ට නම් 4 ඒවා 6යි. 24 නම් 4 ඒවා 6යි. 16 නම් ආපහු තියෙනවා 4 ඒවා 4ක්. එතකොට 64 තමයි එන්නේ. 64 ආපහු 4ෙන් බෙදුවම 16ක් විදිහට එනවා. 16 ආපහු 4ෙන් බෙදුවම 4යි. 4 ඔන්න ආපහු 4ෙන් බෙදුවම එකක් විදිහට අපිට උත්තරේ ලැබෙනවා. එතකොට 256 කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. ඒ කියන්නේ දර්ශනාංකණයෙන් ලියනවා නම් 4 4 වෙනි බලය. 4 4 වෙනි බලය කියන උත්තරේ තමයි ඕන. දර්ශකාංකණයෙන් යහන්නේ. එතකොට පාදය 4 වෙලා තියෙනවා දර්ශකාංකණයෙන් නම් 4 4 වෙනි බලය. හරි. අනේ ඊළඟට කියලා තියෙන්නේ 90 පාද ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච බලවල ගුණිතයක් විදියට ලියන්න. 90 පාද ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච බලවල ගුණිතයක් විදියට. ඔන්න දැන් 90 ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යනවා. මුලින්ම දෙකෙන් 45යි. 45 දෙකෙන් බෑ 3ෙන් බෙදුවාම 15යි. ආපහු 3ෙන් බෙදුවාම 5යි. 5ෙන් බෙදුවාම 1යි. ඔන්න දැන් 90 කියන එක ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 විදියට. මේක වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 විදියට ප්‍රථමක සංඛ්‍යාවල දැන් එහෙවත් නෙවෙයි කියන්නේ පාද ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච බලවල ගුණිතයක් විදියට. දැන් මෙතනින් අතර කරන්නත් බෑ. දෙකේ පළවෙනි බලය වැඩි කිරීම 3 දෙවෙනි බලය වැඩි කිරීම 5 පළවෙනි බලය විදියට තමයි මේක දැන් ලියන්නේ. මොකද බලවලිනුයි යහන්නේ. බලවල ගුණිතයක් විදියට පාද ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච බලවල ගුණිතයක්. ඔන්න දැන් මුලින්ම ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට ලිව්වා. ඊළඟට පාද ප්‍රථමක සංඛ්‍යාව වෙච්ච ගුණිතයක් විදියට මේ බල ටික දාලා ලිව්වා. ඊළඟ ප්‍රශ්නේදී කියනවා p සමානයි 5යි q සමානයි 2යි නම් p දෙවෙනි බලය වරක් q වල තුන්වෙනි බලය. p දෙවෙනි බලය වරක් q වල තුන්වෙනි බලය. ඒක ප්‍රසාරණය කරගත්තොත් p වැඩි කිරීම p වැඩි කිරීම q වැඩි කිරීම q වැඩි කිරීම q. එතකොට p කියන්නේ 5යි 5 වරක් 5 වැඩි කිරීම දෙවරක් 2 මේ විදිහට නේ 5 වරක් 5 නම් 25යි 25 ඒවා දෙකක් 50යි 50 ඒවා දෙකක් 100යි 100 ඒවා දෙකක් 200යි. උත්තරේ 200ක් විදිහට අපිට ලැබෙනවා. ඒකේ උත්තරේ 200ක් විදිහට ලැබෙනවා. එන්න දැන් පළවෙනි ප්‍රශ්න හතරම සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට තියෙන ළමයි පස්වෙනි ගැටලුව. පස්වෙනි ගැටලුව ගත්තොත් පහේ පළවෙනි කොටසේ කියනවා a සමානයි කතරගම යන වචනේ අකුරු යන කුලකය අවයව සහිතව කුලකයක් විදිහට ලියා ගන්නවා. ඔන්න a සමානයි
දැන් කුලකනේ සංගල වරහන අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හතරගම කියන කුලකේ අකුරු. එතකොට කා ද ර ගා ම න මේ විදිහට තමයි අවයව ටික ලියන්නේ. ඉහත කෙහි ලියන කුලකය එකෙහි ලියන ලද කුලකයේ වෙන් රූප සටහනක දක්වන්න ඕන. දැන් මේක වෙන් රූප සටහනකින් දක්වන්න කියලා තමයි කියන්නේ. එතකොට අර අපි එක කොටසකින් කතා කරා වගේම මොකක් හරි අපි කැමැති හැඩතලයක් ඇඳ ගන්නවා. කැමැති හැඩතලයක් ඇඳගෙන ඉවර වෙලා මේක A කියලා නම් කරලා තියෙන මේ කුලකය. ඒ නිසා මේකත් A කියලාම නම් කරනවා. A කියලාම නම් කරලා මේ අකුරු ටික අපිට හිතෙන විදිහට තනින් ලියනවා. හතර ගා ම ඔන්න අකුරු පහ ලියුවා. ඊළඟට තුන්වෙනි කොටසදී ආලා තියෙනවා මේ කුලකයේ තියෙන අවයව ගණන කීයද කියලා. කුලකයේ තියෙන අවයව ගණන. කුලකයේ තියෙන අවයව 1 2 3 4 5යි. කුලකයේ තියෙන අවයව ගණන 5යි. 5යි කියලා ලියුවා නම් බෝනස් ලකුණු තමයි මේවා තමයි බෝනස් ලකුණු. ලකුණු උත්තරේ ඒකට 5යි කියලා ලියුවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. හරි ඊළඟට හතරවෙනි කොටසේ තියෙන්නේ අවයව තුනක් තියෙන කුලකයක් ලියන්නද. මේකෙදි ළමයි අපිට එක එක විදිහට කුලක ගන්න පුළුවන්. සමහර වෙලාවට 1 2 3 කියලා අරගෙන ඉවරලා පළමු ගණන ප්‍රථම බිඳුවට වඩා වැඩි බිඳුවත් හතරත් අතර තියෙන ගණන සංඛ්‍යා කියලා අපිට ගන්න පුළුවන්. මේ විදිහට 1 2 3 කියලා අරගෙන අවයව තුනක් නේ කියන්නේ. ඊළඟට අකුරු තුනක මොකක් හරි වචනයක් අරගෙන ඉවර වෙලා ඒ වචනේ අකුරු කියලා ගන්න පුළුවන්. මේ විදිහටත් උත්තර ලියන්න පුළුවන්. ඊළඟට තවත් සමහර වෙලාවට අපිට ABC කියලා වගේ ලියලා ඉවර වෙලා ඉංග්‍රීසි ඔඩිය පළමු අකුරු තුන. ඒ විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තවත් ඕන තරම් ක්‍රම තියෙනවා. එක ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා ඒ වගේ දේවල් පාවිච්චි කරලා ගන්න පුළුවන්. සමචතුරාර්ය සංඛ්‍යා ඒ වගේ දේවල් ත්‍රිකෝණ සංඛ්‍යා ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට නිශ්චිතවම ගාණක් කියලා තියෙනවා නම් මේ විදිහට අවයව ගාණක් තියෙන්න ඕනේ කියලා පටන් ගන්න තැනකුයි ඉවර කරන තැනකුයි හරියටම කියලා තියන්න. එතකොට ගැළපෙන විදිහට අවයව ගාණ හදා ගන්න අපිට පුළුවනි. අන්නේ විදිහට තමයි අපි මේකෙදි අවයව තුනක් හැදෙන විදිහට මොකක් හරි කුලකයක් ලියන්නේ. ඊළඟට අපි අර ලියපු කුලකය දැන් මුලින්ම අවයව ටිකනේ ලියන්න තියෙන්නේ. මුලින්ම මේකට මොකක් හරි කැපිටල් B කියලා නමක් දාගමුකෝ. නමක් දාලා ඉවර වෙලා ඔන්න කුලකය අවයව තුන ලිව්වා. ඊළඟට ඔක වෙන් රූප සටහනකින් නැහැ. පොදු ලක්ෂණ තුනක් පොදු ලක්ෂණයකින් විස්තර කිරීමක් විදිහට. ඔන්න දැන් ඊළඟට පොදු ලක්ෂණය කියද්දි මේක ආපහු විස්තර කරලා වාක්‍යයක් විදිහට කියනවා. මේක අපි ගත්තේ මොන ලක්ෂණය පදනම් කරගෙනද කියලා. අන්න ඒ විදිහට තමයි පොදු ලක්ෂණයකින් විස්තර කිරීමක් කරන්නේ. හරි ඔන්න දැන් අවසාන ප්‍රශ්නේ තියෙන්නේ. අවසාන ප්‍රශ්නේදී තියෙන්නේ ළමයි විභාගයෙන් ලකුණු 50ට වඩා වැඩි විභාගයෙන් ලකුණු 50ට වඩා වැඩි ලකුණු ලැබපු සිසුවා යන්න නිශ්චිතව අර්ථ දැක්වෙන කුලකයක්ද කියලා අහනවා. නෑ ළමයි මේ කුලකය අපිට නිශ්චිතව අර්ථ දක්වන්න පුළුවන් කුලකයක් නෙවෙයි. මොකද අපිට කියලා නෑ මොන විභාගයෙන්ද මේ ලකුණු 50ට වැඩිය වැඩිපුර ගන්න කියලා. ඊට පස්සේදී කොහේ ළමයින්ද කියලා නෑ. ඒ වගේම ඒ වගේ දේවල් කියලා නැති නිසා මොන අවුරුද්දේද කියලාවත් එහෙම මුකුත්ම කියලා නැහැ. ඒ නිසා කිසිම සඳහනක් කරලා නැති නිසා අපිට මේක හරියටම කුලකයක් විදිහට ගන්න පුළුවන් කමක් නැහැ ළමයි. හරි. එතකොට ඔන්න ඒ විදිහට තමයි පේපරේ තිබ්බේ. පේපරේ ප්‍රශ්න ගොඩක්ම අමාරු නැහැ. හැබැයි ටිකක් අමාරුයි තමයි. ඒ වුණාට දැන් ඔයාලා පුංචිම ළමයි නෙවෙයි. ඒ නිසා තමයි මම ටිකක් අමාරු විදිහේ පේපර් එකක් හැදුවේ. තවත් පේපර් එකක් ඔයාලට දෙනවා. ඒකෙදි දිග පේපර් එකේ දෙක කොටසෙදී ප්‍රශ්න 5ක් නෙමෙයි ප්‍රශ්න 7ක්ම තියෙනවා. හැබැයි ප්‍රශ්න 7ටම උත්තර ලියන්න ඕනේ. මොකද මේකේ තෝරගන්න දෙන්නේ නැහැ. ඔයාලට ගොඩක් වෙලා ඉතිරි වෙනවානේ. ගොඩක් වෙලා ඉතිරි වෙන නිසා ඒ ඉතිරි වෙන වෙලාව හොඳටම ඇති අර වැඩිපුර තියෙන ප්‍රශ්න ටිකක් කරන්න. ඉස්කෝලේ පේපරේදී විභාගෙදී හම්බුණාට පස්සේ ඔයාලා ගානට තෝරගෙන ප්‍රශ්න 5ක් කරන්න.
හැබැයි මේකෙදි ප්‍රශ්න 7ටම ලියන එකෙන් ඔයාලා ඒ ප්‍රශ්න වලටත් ලේස්ති වෙනවා වගේම ප්‍රශ්න 7කට ලියනවනේ. එතකොට වෙලාවත් හරියට මැනේජ් කරගන්න ඔයාලට පුළුවන්. එතකොට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට සමහර වෙලාවට හිතන්න පුළුවන් පාඩම් කරද්දීම මම අහවල් පාඩම් ටිකෙන් විතරක් ආවොත් ලියනවා. අහවල් පාඩම් අතාරිනවා. ඒවා මට අමාරුයි කියලා. හදිසියවත් විභාගෙදී ඒ වගේ පාඩම් වලනුත් ඇහුවොත් එතෙන්දී ලියන්නම වෙන දෙයක් නැත්තම් ඒ තෝරගත්තේ නැති පාඩම් වලිනුත් අපිට ලියන්න වෙනවා. අන්න එහෙම වෙලාවල් වලදී ඒ වගේ දේවල් වලට තමයි මෙන්න මේ පේපර් එකේ ඔක්කොම ප්‍රශ්න ටික ගෙදරදී ලියද්දි කරලා යන්න කියන්නේ. විභාගෙදී කරන්න බැරි වෙනවට වැඩිය මේ වගේ වෙලාවක කරලා බැරි වෙන එකේ කිසිම ගැටලුවක් නැහැ ළමයි. විභාගෙදී කරගන්න බැරි වුණොත් නේ ගැටලුව තියෙන්නේ අපිට. එතකොට තමයි ලකුණු අඩු වෙන්නේ. මේ වගේ එකකදී ලකුණු අඩු වුණා කියලා එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදි ඔක්කොම ප්‍රශ්න ටික ලියන්න. මම මේ පේපර් එකත් ඉක්මනටම ආරට එවනවා. එහෙනම් වැඩ ටික හොඳට කරගෙන යන්න. ආයුබෝවන් ළමයි.